ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේදී මම එක දවසක් සාකච්ඡා කරද්දී ස්වාමීන් වහන්සේ මට මේ අර අසුබේ වඩන ආකාරය පැහැදිලි කරලා දුන්නා. එතකොට ඒක අසුබේ වඩාගෙන යනකොට දැන් මේ මගේ අර සංකල්පීය රාගය තුලින් එන රූප ඒ ආකාරයෙන් විදර්ශනා කරද්දී මේ මට ඒවා විකෘති වෙලා පේන්නේ. ඒ කියන්නේ මට ඇතුලේ මේ කුණු තියෙනවා කියලා තේරෙනවා සයන. හොඳටම කුණු තියෙන ඒත් අර අසුබය ගන්න රූපය ගන්නකොට ඒක විකෘතියක් පේන්නේ. ඒකේ සුභයක් පේන්නේ ඒ විදර්ශනා කරන අවස්ථාවේ. ඒකේ මගේ මොකද්ද මට මේ පැහැදිලි මදි ඔබ කියන කාරණා. ඒ කියන්නේ මොකද්ද විකෘතියක් පේනවා කියලා අදහස් කරන්නේ? ඒ කියන්නේ දැන් සංකල්පීය රාගය තුලින් අපි හිතනවානේ මේක හොඳයි මේක හොඳයි එහෙම කියලා. එතකොට මගේ හිතේ මන් දන්නවානේ මගේ හිතේ කෙලෙස් තියෙන බව. එතකොට මම අර අසුබ භාවනාව වඩන අවස්ථාවලදී මේ ඒ එන රූප සුබයි කියලා මම මෙච්චර කාල හිතාගෙන ඉන්න රූප එනවා. එතකොට ඒවා මම අර පටිකූල මනස්කාරය තුලින් බලද්දී ඒ බලන්න හදනකොට මේක විකෘතියක් පේන්නේ. ඒක සුභයක් පේන්නේ. නමුත් ඇතුලේ කුණු තියෙනවා කියලා මට තේරෙනවා. ඒ කුණු තියෙන්න හේතුව තාම ඔබ හරියට ඒ අසුභය හරියට දිගින් දිගට වැඩි වෙන්නේ නැහැ. කියන්නේ තාම රෙද්දේ කුණු තියෙන්නේ ඇයි? හොඳට උලලා ගලේ ගහලා හේදුවේ නැති නිසා. එහෙමයි ස්වාමී. දැන් කරන්න තියෙන්නේ මේකයි. දැන් ඕක පොඩ්ඩක් හරි කාට හරි ව්‍යාකූල වුණොත් ඒ නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. ඇත්තටම දැන් කාලයක් තිස්සේ මට දොස් කිව්වත් එක්කනේ කියන අසුභය කියන ඔබ වහන්සේ කියන්නේ ආදිසියවත් අපි මාළොත් එහෙම මොකද වෙන්නේ කියලා. ඒ නිසා දැන් ඔන්න අසුභය කියන එක යම් මට්ටමකට හරි පැහැදිලි කරොත් ඇත්තටම මෙන්න මේකයි වෙන්න ඕන. අසුභය වැරදි විදිහටයි බොහෝ දෙනා වඩන්නේ. ඒකට හේතුව යම්කිසි ක්‍රමයකින් ඒ ක්‍රමවේදී යටපත් වෙලා ගිය නිසා. අසුභය කියලා කියන්නේ දැන් ඕක අර පැරණි කතා කියවල ඊට පස්සේ ඒවැ තියෙන අගමුල තෝරගන්න බැරි වුණාම පැරණි කතාවල තියෙන විස්තර අරගෙන ඊට පස්සේ වැරදියට අසුභය වඩනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපේ පෞරාණික අපේ දහම් ග්‍රන්ථවල අට කතාවල ආදී මේ සූත්‍රවල ආදී විස්තර විභාග එනවා. හාමුදුරුවෝ ඒ කාලේ අමුසොහනට ගිහිල්ලා ඉවර වෙලා නවසීවතික ආදී භාවනා වැඩුවා මෙහෙම වැඩුවා කියලා. දැන් මේක වඩන විදිය හරියට මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුණාම සම්පූර්ණයෙන් වරද්ද ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කෙනෙක් හිතනවා සොහනට ගිහිල්ලා මැරිච්ච මලකුණක් දිහා බලාගෙන ඉන්න එක තමයි අසුභය වැඩිම කියලා. ඔන්න අසුභය වැඩි. මලකුණ දිහා බලාගෙන මොනව වඩන්නද අසුභයි කියලා. කොහොමද ඒක අසුභයින්නේ? දැන් අසුචි එකක් දිහා අසුචියක් දිහා බලාගෙන අසුචි කියලා හිතන්නවත් දෙයක් තියනවද? කොහොමද ඒක අසුචියක්? දැන් මලකුණක් දිහා බලාගෙන ආයි මොකද අසුභයි කියලා හිතන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්න සතර සතිපට්ඨානෙ අරගෙන බලන්න කායානුපස්සන ආමසීවතික ආදී භාවනා අරන් බලන්න මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න කියලා. එතන ඒක අර මතු පිටින් කියුවා. ඊට පස්සේ හිතුවා හාමුදුරුවෝ ඒ කාලේ අසුභය වැඩුවා කියලා කියන්නේ මොකද? මලකුණක් ඉස්සරහා වාඩි වෙලා අසුභයි කියලා හිටියක. මලකුණටද චන්දරාගෙන් බැඳිලා ඉන්නේ. මලකුණට චන්දරාගෙන් බැඳිලා නැහැනේ කවුරුවත්. චන්දරාගෙන් බැඳිලා තියෙන සංකල්පී රාගිත රූපයට. සංකල්පිත රාගෙන් සකස් කරපු හිත ඇතුලේ සකස් වෙලා තියෙන සංකල්පී රූප වලටයි චන්දරාගෙන් බැඳිලා තියෙන්නේ. මලකුණත් එක්ක චන්දරාගෙන් බැඳිලා නැහැ. එහෙනම් මලකුණ විදර්ශනා කරන්නේ අහවල් දෙයකටද? මලකුණේ පිළිබඳ චන්දරාගේ පහ කරගන්න කාට දුමනාවක් තියෙන්නේ? කොහොමද මලකුණ සම්බන්ධයෙන් චන්දරාගයක් නැහැනේ. එහෙම ඇති වෙනවා නම් කාට හරි මලකුණ අර ඉම්බාම් කරන අයටත් එහෙම වෙනවලුනේ. එහෙමයි අන්නේ අය විදර්ශනා කරගන්න ඕනේ ඒ අවස්ථාවේදී. ඒ ඇරින්නට මලකුණ අසුභයි කියලා කොහොමද පේන්නේ? එහෙනම් මොකද්ද එහෙනම් මලකුණක් සහ මේ අසුභ භාවනාව අතර තියෙන සම්බන්ධය? සම්බන්ධය වෙන්නේ මෙහිමයි. දැන් අද නම් තාක්ෂණික මාධ්‍ය තියෙන ඕන තරම්. ඒ කාලේ එහෙම තාක්ෂණික මාධ්‍ය තිබුණේ නැහැ. ඒ නිසා කෙනෙක්ට මේ ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා සමකින් වැසිලා තියෙන මේ අසුභය පේන්නේ නැහැ ඇහැට. කුණප කොටස් ටික පිටින් තියෙන කේසා ලෝමා නකා දන්තා තචෝ මේ ටික අසුභයි කියලා පේන්නේ ඇයි මේ තකතිරු ජන සමාජ ක්‍රමයේ ඇතුලේ තකතිරු චින්තකයෝ කලාකාරයෝ කියලා කියන්න පුළුවන් පිරිසක් හරි මම කියන්නේ ඒ වගේ මෝඩ තකතිරු කලාකාරයෝ කවි හරි මොකුන් හරි කියලා අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද? කේස කල්යාණේ, දන්ත කල්යාණේ, මාංශ කල්යාණේ, චවි කල්යාණේ, වයස් කල්යාණේ කියලා අර අසුභ කොටස් වලට වටිනාකමක් පනවලා පංච කල්යාණේ කියලා.
ඒ නිසා මොකද වෙන්නේ? කේස කල්යාණේ කේස් අසුබයි කියලා පේන්නේ නැහැ. මාංශ කල්යාණේ මාංශ අසුබයි කියලා චවි කල්යාණේ චවි අසුබයි ගහම අසුබයි කියලා පේන්නේ නැහැ. ගොඩක් ගැඹුරටම කියන්න කැමති නැහැ මේ වෙලාවේ. එතකොට එහෙනම් අන්න අර සංකල්පිත රාගයෙන් මුසපත් වෙලා ඉන්න ගමන් අනාථ වෙලා ඉන්න ගමන් තව ජන සමාජයේ මෝඩ මිනිස්සුන්ගේ මෝඩ චින්තනෙනුත් මුසපත් වෙලා ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අර සංකල්පිත රාගයෙන් තව තවත් සිහි මූර්ජා වෙනවා. එතකොට අර අසුබේ දැක්කත් අසුබේව අඳුර ගන්න බැරි වෙනවා. එතකොට ඒකත් මහා සැපක් කියලාමයි පේන්න ගන්න. එතකොට පිටින් පේන පහ දැකලවත් එහෙම තෝරගන්න බෑ කොහොමත්. එහෙනම් කේසා ලෝමා නකා දන්තා තචෝ කෙස් ලොම් නිය දත් සම මේ පහ අසුබයි කියලා පේන්නේ මේ පේන්න තියෙන පහවත්. එහෙනම් ඇතුළාන්තේ තියෙන ටික කොහොමත් පේන්නේ නැහැනි. එතකොට මොකද වෙන්නේ? කෙනෙක්ට මේ රූපේ අසුබයි කියලා තෝරගන්න බෑ නුවණින්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා රාගය දුරු කරගන්න වැරදරන්නා වූ ඒ බුද්ධ ශ්‍රාවකයා ඔන්න ධර්මය අහලා අර රාගසිත පහ කරගෙන ඒ සිහි බුද්ධිය උදා කරගත්තට පස්සේ ඒ සිහි මුලාවෙන් නිදහස් වෙනකොට අන්න පේන්න ගන්නවා පිටත තියෙන ඒ කෙස්ලොම් නියදත් සම මේවා අසුබ කොටාස කියලා. එතකොට එයා මේ පිටත තියෙන මේ බාහිර රූපෙට ඇලෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. එදාට පේනවා දැන් සුදු හරි කළු හරි කියලා ලෝක සම්මතයේ රූප දෙකක් ගෙනල්ලා මෙයා ලස්සනයි මෙයා කැතයි කියලා කිව්වත් මේ ලස්සනයි කැතයි කියන දෙකම මෙන්න මේ කෙස් ලොම් නියදත් සම කියන පහෙන් තමයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි ලෝක සම්මතයේ ස්වරූපී ස්ත්‍රියකුයි විරූපී ස්ත්‍රියකුයි එකතන තියලා දෙන්නගෙම කෙස් ලොම් නියදත් සම ගලවනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඉන්නේ කවුද? දැන් ඉන්නේ මලයක් උද ඉන්නේ. දැන් තියෙන්නේ ඇතුලේ තියෙන 27 කුණ 27ක් වූ කුණුප ටික තමයි දැන් තියෙන්නේ. දැන් කවුද ලස්සන කවුද කැත කියලා අහුවම මොකක්ද දෙන උත්තරේ? දැන් දෙන්නව හොයා ගන්නත් බෑ. අපි හිතමු එක්කෙනෙක් පිටරටක ඉන්න විදේශීය සුදු කාන්තාවක්. අනිත් කෙනා ඔය කොහේ හරි ගෝත්‍රයක ඉන්න මහා කළු කාන්තාවක්. දැන් දෙන්නගෙම සමත් ගැලෙව්වා, නියත් සම් ගැලෙව්වා, ලොම් ගැලෙව්වා, නිය ගැලෙව්වා, දත් තමයි කෙස් ගැලෙව්වා, නිය ගැලෙව් මේ කේසා ලෝමාන් ලොම් ගැලෙව්වා, නිය ගැලෙව්වා, දත් ගැලෙව්වා, සම ගැලෙව්වා. කෙස් ලොම් නිය දත් සම ගැලෙව්වා දෙන්නගෙම. දැන් කොහොම අඳුර ගන්නද? දැන් කවුරු කියන්නේ? දැන් මේ දෙන්නගෙන් කවුරු ලස්සනයි කියන්නද? කවුරු ලස්සනයි කියන කවුරු කැතයි කියන්නද? එහෙනම් අර පිටත පේන බාහිර රූපේ පවා ලස්සන කැත කියන එක නිර්මාණය වෙලා තියෙන අර හේතු ඵල අනුව කර්මාණු රූප වර ගොඩනැගිච්ච කෙස් ලොම් නියද සම කියන පහේ තියෙන වෙනස නිසා. ওই පහර තමයි රැවටෙන්නේ. ලස්සනයි කැතයි කියලා හරි. එතකොට එහෙනම් අන්න ආර්ය ශ්‍රාවකයන්ට මේ යථාර්ථය පේන්න ගන්නවා. මේ මායා රූපයක් තියෙන මේ අසුබ ගොඩක් මේ වහලා තියෙන්නේ මේ පිට තියෙන මේ තච පංචකයකින්. තච පංචකයකින් වහපු අසුබ ගොඩක් මේ තියෙන්නේ කියලා අන්න නුවණින් පේන්න ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඇතුළාන්තේ තියෙන කුණු ටිකක් දැන් දකින්න ඕන. දැන් පිට තියෙන පහ අඳුරගත්තා. හැබැයි ඇතුළාන්තේ තියෙන තව කුණු 27ක් තියෙන. ඒක පේන්නේ නැහෙනි. එහෙනම් ඒක බලන්න පුළුවන් ක්‍රමවේදයක් මොකක්ද? එහෙනම් ඒක බලන්න පුළුවන් පන පිටින් ඉන්න මිනිහෙක්ගේ හිසේ සිට පාදාන්තය දක්වා බලන්න බෑනේ. එහෙනම් ඒක බලන්න පුළුවන් යම්සි ක්‍රමවේදයක් තියෙන තමයි මලකුණක මේක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මලකුණකක් දකින්නවා කිව්වහම දැන් අද තමයි මේ ඔය ගිනි තියෙන නැත්නම් ආදාහනය කරන සහ මේ භූම දාන කරන ක්‍රම හැමෝටම පොදු වෙලා තියෙන. ඒ කාලේ එහෙම නෙවෙයි කුලවන්තයන්ට විතරයි ඉහළම රාජකීය කුල ආදී ශ්‍රේෂ්ඨ උසස් කුලවල අයට විතරයි ආදාහනය කරන්න පුළුවන් වුණේ. ඊට පහළ සාමාන්‍ය කුලවල අයට භූම දාන කරන්න පුළුවන් වුණා. පහළම කුලිකයන්ට මොකක්වත් කරන්න බෑ. භූම දානය කරන්නත් බෑ, ආදාහනය කරන්නත් බෑ. කෙලින්ම පැදුරු කොටේ කොතලා රෙදි කඩ කොතලා ගිහිල්ලා සොහනට විසි කරන්න ඕන කය. ඒකේ අමු මල සිරුරු තියෙන නිසා කව අමු සොහන කියලා. දැන් අදටත් මේ අමු සොහනක් වගේ කියන්නේ මේ කොරෝනා හැදිලා හැමදැනම අමු මල මිනි තියෙන්නේ. ගෙනිල්ලා දාපු ගමන් කුණු වෙන්න පටන් ගත්තේ උද්දුමාතකම් විනිලකම් ඉපුප්පක ජාතකම් යන ආදි වශයෙන් කුණු වෙලා ඉදිවිලා නිල් වෙලා සැරව ගලමින් තියෙන්නේ. දැන් මොකද කරන්නේ හාමුදුරුවෝ? මේ කනත්තට ගිහිල්ලා මෙන්න මේ මලකුණේ අර විවර වෙලා තියෙන දැන් පුපුරල ඇතුලේ තියෙන කෑලි එළියට ඇවිල්ලා බඩවැල් එළියට ඇවිල්ලා යනාදි වශයෙන් අර විකෘති මේ පේන මහ විකාර රූපයක් මෙන්න මේ අසුබේ නුවණින් සටහනක් වශයෙන් ගන්නවා. මේකේන නිමිත්ත සටහන ගන්නවා. අසුබ නිමිත්ත සටහනක් ගන්නවා. ඒ කියන්නේ ශාරීරික අභ්‍යන්තරය අපට නොපෙනී පවතින අභ්‍යන්තරයෙන් මෙබඳු ස්වභාවයකින් යුක්තයි කියලා නිමිත්ත සටහනක් ගන්නවා. නැතුව අර මලකුණ දිහා බලාගෙන අසුබයි කියන එක නෙවෙයි. නිමිත්ත සටහනක් අරගෙන මොකද කරන්නේ? ඒ නිමිත්ත සටහන හොඳට ධාරණය කරගෙන අර තමන්ගේ චිත්තසංතානෙ තමන් දන්නවනේ කෙබඳු රූප වලටද ඇලෙන්නේ කියලා හිත.
එහෙනම් අන්නේ සංකල්පිත රූප Taman දන්නවා මෙබඳු හැඩතල තියෙන රූප වලට තමයි ඇලෙන්නේ. එහෙනම් එබඳු Taman ඇලිලා තියෙන එබඳු ඇල්මක් ඇති වෙන බැඳීමක් ඇති වෙන රූප සිහිපත් කරගෙන ඒ රූප ඇතුළට අර නිමිත්ත සටහන ඇතුළත් කර. මෙන්න මේ මනාපයි ප්‍රියයි මනාපයි කියලා මේ හිත ඇලෙන බැඳෙන මේ රූපයත් මේ ස්වභාවය ඉක්මවපු නැති රූපයක්. යනාදි වශයෙන් අන්නර තමන්ගේ චිත බැඳිලා තියෙන රූපයේ තියෙන අසුබය නුවණින් දකින්න පටන් ගන්නවා. ඒකට තමයි අර නිමිත්ත සටහන උපකාරයක් කරගත්තේ. අතුලාන්තයේ තියෙන ස්වභාවය මොන වගේද කියලා බලා ගන්න. ඉතින් අදෝක පුළුවන් අර අන්තර්ජාලයේ විවිධාකාර තාක්ෂණික මාධ්‍ය ඔස්සේ බලා ගන්න පුළුවන් ওই මිනි අතුලාන්තයේ මේ තියෙන අසුබය මොන වගේද කියලා ඔය වෛද්‍ය විද්‍යාලවල එහෙම නැත්නම් එම්බාම් කරන තැන්වල එහෙම නැත්නම් රෝහල් වල ඔපරේෂන් කරන තැන්වල මේ කපලා කොටලා මේ අතුලාන්තයේ තියෙන කෑලි මෙහිමයි කියලා පෙන්නපු ඒ වීඩියෝ ඕනතරම් තියෙනවා. මෙන්න මේවා බලලා මේ නිමිත්ත සටහන අරගෙන අර සිත බැඳෙන සිත ඇලෙන රූපේ අරගෙන ඒ රූපේට මේ නිමිත්ත සටහන තියලා ඒ අනුව විදර්ශනා කරන මේ රූපේ කිසිසේට පාදාන්තය දක්වා මේ ටිකම නේද තියෙන්නේ. මේ தত্ত্ব ඉක්මවා ගියේ නෑ නේද? යනාදි වශයෙන් දිගින් දිගට නුවණින් මෙනෙහි කරන්න ඕන. ආසේවිතාය භාවිතාය බහුලීකතාය අනුට්ඨිතාය වත්තුකතාය යානිකතාය පරිචිතාය සුසමාරද්ධාය. දවස් දෙකක් කල්වල කෙලෙස් නැසින්නේ නෑ. එක දිගට මේ කරගෙන යන්න ඕන ඉවර වෙනකම්ම වැඩේ. දැන් ඔබට ගහක් කපන්න කියලා කිව්වොත් එහෙම ඔබ පොරවක් අරන් ගහ කපනවා. ගහ ටිකක් දුර කපලා මේ ගහ වැටෙන්නේ නැහැ කියලා කිව්වහම හරියනවා. මේ ගහ ඇදගෙන වැටෙන්නේ නැහැ නේ. භාගයක් කපනවා ඔබ ගහේ පොරවක් අරන්. ඇත්ත භාගයක් කැපුවා. දැන් භාගයක් කපුවට ගහ ඇදගෙන වැටෙනවද? නෑ නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා කොයි වෙලාවකරි ගහ වැටෙනකම කපන්න. ඉතින් ගහ කවදාද බිම වැටෙන්නේ කියන අපිට කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ ඔබ පොරව අරන් ඒ ගහ කපන විලාසය අනුව. එහෙනම් අතරමඟින් ගහ කපන එක නවත්තලා අනේ මේ ගහ කපලා ඉව දාන්න පුළුවන් එකක් නෙමෙයි කියලා කිව්වට ඒක මනාකොට කියන ලද්දක් නෙවෙයි. ඒක තමයි කුසීතකම නිසා වේද සිඳගත්ත නිසා කියන කියමනක් මිසක් ඒ සත්‍ය නෙවෙයි. ඒ ධර්මීය නෙවෙයි. එහෙනම් ඔබ අඛණ්ඩව ඒ ගහ කපන්න දක්ෂ වෙන්න ඕන කවදා හෝ දවසක වැටෙනකම්. අන්න එතනයි තියෙන්නේ වීර්යය. ඒ නිසා අසුබේ වඩන්න ඔය කිව්ව විදිහට දිගටම කවදා වෙනකන්ද නැවත කිසිදු මේ ශරීරයක් ඇසුරු කරන්නට උවමනාවක් ඇතිවන්නේ නැත කියලා අවබෝධයක් එන දවසක් එනවා. ඒ දවස එනකම්. ඒ දවස කවද්ද කියලා අපට කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ ඔබ විදර්ශනාව ඒ අසුබේ වඩන ආකාරය අනුව. චන්තික මහත්මයා. ඔව් ස්වාමීන් වහන්සේ මේ මට ඒකේ අර විකෘති ඒ කියන්නේ අසුබේ වඩද්දී ඒ විකෘතිය එකපාරටම එනේ එකේ මගේ මම මේ හිතුවේ මේක වංචක ධර්මයක් ක්‍රියාත්මක වෙනවාද කියලා ඒක හරියට ස්වාමීන් වහන්සේ ඔබ ඔය විකෘතිය කියලා අදහස් කරන දේ තාමත් මට දැන් මේ කියපු කාරණේ තුල ප්‍රශ්න විසඳුන්නේ නැත්නම් ඔබ විකෘතිය කියලා කියන එක අපිට පැහැදිලි නෑ. ඔව් ස්වාමීන් වහන්සේ මේ කාන්තා රූපයක් ගත්තොත් ඒක මට සුභයක් බලන්න ඉස්සෙල්ලා විකෘතියක් තියෙනවා. ඒ කියන්නේ විකෘතිය කියලා මොකද ඔබ අදහස් කරන්නේ? ඒ කියන්නේ පැහැදිලි රූපයක් නෑ. ඒ කියන්නේ ඇද වෙච්ච අර පිච්චිච්ච ඒ වගේ කතානේ. කමන්නේ අර නවදැල්හියේ ඉන්න වැඳිරියක් හරි වශයෙන් දැකලා රාගය දුරු වෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඥානවාසකෙන් මම බලන්නේ ආකාර විදිහට හරි පෙනිලා රාගය නම් දුරු වෙන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. කොහොමද රූපේ කියන්නේ විකාරයක්. විවිධාකාරයට රූපේ කියනවා. රූපංකෝ භික්කවේ රූපතිති රූපංකෝ භික්කවේ රූපති. රූපේ කියලා කියන්නේ මේ විකාර වෙන ස්වභාවයට. විකාර ස්වභාවයට කියන්නේ එක හැඩයක් නෑ. දැන් බලන්න ඒක බුදු පියාණන් වහන්සේ පෙන පිඩුවක රූපේ පෙන පිඩුව රූපයට උපමා කරේ. පෙන පිඩුවට හැඩයක් තියෙනවද බලන්න. පෙන පිඩුව මේ බලනකොට වෙන හැඩයක්. තව ටිකකින් බලලා තව හැඩයක්. එක හැඩයක් නෑ ඒකට. දැන් බලන්න පහන් දැල්ල. දිහා බලන් ඉන්න. පහන් දැල්ලට එක හැඩයක් තියෙනවද බලන්න. විවිධාකාර කිව්වේ ඒකයි විකාර කිව්වේ. විකාර කියන්නේ විවිධාකාරයි. ඉතින් ඔබට ওই පේනියම හතරැස් වෙලා ත්‍රිකෝණ වෙලා එහෙම නැත්නම් ඉලිස්සාකාර වෙලා ඈද වෙලා කුද වෙලා මොන විදිහට පෙවුනත් ඒ ඔක්කොම පේන්නේ විකාර තමයි රූප තමයි. රූපේ anu විකාරයක්. සුද්ධ සිංහලෙන්. ඉතින් කොහොමත් ඉතින් විකාර රූපේ මොනව තව විකාරයි කියලා නොදකින්නද? එහෙනම් රූපේම විකාරයක් වශයෙන් දැක්කනම් කොයි විදිහින් හරි වැඩේ සිද්ධ වෙනවා. එහෙනම් ඒ විදිහෙන් හරි දකින්නකොට ඔබට ඒ රූපේ අසුරු කිරීමේ හිතක් පහළ වෙනවද? ඒ රූපෙන් නිදහස් වීමේ හිතක් පහළ වෙනවද?
නිදහස් වීමේ සිත තමයි නිතරම පහළ වෙන්නේ. ආනේ ඉතින් එන්නේ ඉස්සරණේ වෙනවනේ රූපෙන්. ඒක දැන් රූපේ නිස්සරණේ කිව්වේ. ගැටලුවක් නැහැ. මට අර කලබලයි ඔය දැනට දැන් බයක් ඇති කරගන්න එපා. දැන් මට හරි වැඩේ මේ රූපේ හතරැස්සලා පේනවා, තව සම් පිච්චිල වගේ පේනවා, බාගෙට පිච්චිල වගේ පේනවා. එහෙම එහෙම එක කියලා. දැන් ඕක හරියනවා. දැන් ඕක ඇවිල්ලා මෙහෙමයි. ඕක ඇවිල්ලා මහා අමුතු විදිහකට සිද්ධ වෙනවා නම් ඒක වැරදි. එහෙම නෙවෙයි මේ ස්වභාවික මේ අපි මේ දකින මේ රූපේ. මේ අසුභයක් නෙමේ අපිට මේ පේන්නේ. මේ විකාරයක් නේ අපිට පේන්නේ කියලා. ප්‍රඥාවෙන් පේනවා නම් එදාට ඒ රූපේ අසුරු කරන්න යන්නේ නැහැ කෙනෙක්. ඉතින් ඇසුරු කරන්න යනවා කොට යනවා නෙවෙයි. එදාට හිතේ රූපේ ඇසුරු කරන්නේ ඒ රූපේ යථාර්ථය පේන්නේ නැති නිසායි ඒ රූපේට ඇලෙන්නේ හිත ගිහිල්ලා. දැන් කලයක් තියෙනවා. කලයේ ලස්සනට කැටයන් දාලා තියෙනවා. පිටින් රන් ආලේප කරලා තියෙනවා කියලා හිතමුකෝ. එහෙනම් හිත මේ රූපේට ඇලෙන්න යනවා. දැන් මේ කලයට ඇලෙන්න යනවා. මොකද හරි ලස්සන කලේ. රන් ආලේපිත කලේ, රත්තරන් කලේ, ලස්සන කැටෙමුත් තියෙනවා. කියලා අපි දැන් ওই කලේ දැන් හිත ඇලෙන්න යනවා මේ කලයට. හැබැයි කවුරු හරි අපිට කලේ පොඩ්ඩක් පාත් කරලා කලේ කට පෙන්නනවා මේ ඇතුලේ තියෙන මොනවද පේනවද? මේකේ තියෙන ආසුචි පුරවල තියෙන මේ කලේ. දැන් මොකද වෙන්නේ? හිත ඇලෙනවද ඔකට ආයි? කොච්චර ලස්සන වුණත්, කොච්චර සුන්දර වුණත්, කොච්චර රන්වන් වුණත්, කොච්චර කැටයන් දැම්මත් ඇතුලේ තියෙන අසුචි නම් ඔබට කලේ දුන්නොත් ගෙදර ගෙනියනවද? අසුචි කයින් කරලා හොදලා ගන්න බැරිය කියලා එහෙම ගෙනියනවද? නෑ සෝ. නෑ අයින් කරලා දානවා. එහෙනම් ඇතුලාන්තේ පවතින කුමක්ද කියලා නොදකින නිසා පිටත තියෙන මේ පෙනුමකට, පිටත තියෙන මේ ඔපේකට තමයි රැවටිලා තියෙන්නේ. මෙන්න මේ පිටත තියෙන පිටත පවතින ඔපේෙන් මුලා නොවෙන්නට ඇතුලාන්තේ පවතින කුමක්ද කියලා නුවණින් සිහි කරලා බැලීමට අසුභය කියන්නේ. ඒක එක්වරම සිහි කරගන්න බැරි නිසා තමයි අර එබඳු අර අසුභ භාවය ලෝකෙට ප්‍රකට වෙච්ච රූපයක් අරගෙන ඒකෙන් නිමිත සටහනක් කරා අර ප්‍රියභාවයෙන් බෙදලා තියෙන රූප වලට ඒ අසුභ සටහන දාලා නුවණින් සිහි කරලා බලන්න. එතකොට සියලු රූප ගැන තියෙන චන්දරාගේ දුර වෙලා යනවා. ටික දවසක් කොල්ල නම් බලාපොරොත්තු වෙන්න එපා ප්‍රතිපල. එක දිගටම කරන්න ඕන. එහෙමයි සෝ. අවදාහරි දවසක දැන් මෙහෙම හිතන්නකෝ උදාහරණයක් දැන් වෛද්‍යවරයෙක් බෙහෙත් දෙනවා. රෝගය සුව කරගන්න කියලා. ඉතින් වෛද්‍යවරයා කියනවා මාස 6ක් බෙහෙත් බොන්න ඕන කියලා. රෝගය සුව කරගන්න. ඔබ මාස 3ක් බෙහෙත් බීලා කියනවා රෝගේ තාම සුව වුන්නේ නැහැ නේ කියලා. මනාකොට කියන ලද්දක් දෙක. කවදා හරි දවසකේ මාස 6ම ඉවරනකම් බෙහෙත් බොන්න ඕන. සමහරවිට මාස 6ක් ඉවරලා තවත් මාස 2ක් විතර යනකම් තව බෙහෙත් බොන්න වෙන්න පුළුවන්. මොකද මාස 6ක් තමයි වෛද්‍යවරයාගේ තක්සේරුව. හැබැයි රෝගේ තියෙන බරපතලකම නිසා හරි මොකක් හරි ප්‍රමාදයක් නිසා රෝගේ තව ටිකක් දිග් ගහනවා තව මාස 2කට. ඉතින් එතකොට දොස්තර කිව්වේ හරියටම මට මාස 6යිනේ බෙහෙත් බොන්න කියලා. ඉතින් මම මාස 6ක් බෙහෙත් බිව්වනේ. ඉතින් මගේ තාම ලෙඩේ හොඳ නැහැ නේ කිව්වට හරියන්නේ. එහෙනම් අපි කරන්න ඕන මොකද? අපි දැනගන්න ඕන මොකක් හරි හේතුවක් නිසා ප්‍රමාදයක් නිසා මොකක් හරි අපි දන්නේ නැති අහේතු මොකක් හරි සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක් නිසා සංසිද්ධියක් නිසා තව මාස 2ක් මේ රෝගය ඇදිලා තියෙනවා. දික් වෙලා තියෙන එක තව රෝග ලක්ෂණ තාමත් පහළ වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ. يعني තවමත් අපි ප්‍රතිකාර ගත යුතුයි. දැන් ඔබටම තේරෙනවා නම් ඔබටම ඔබ කිව්වනේ දැන් රූපය එහෙම පේන අසුභයක් වශයෙන්. හැබැයි තාමත් ඒ රූප ඇසුරු කිරීමේ රාගය, කාම රාගය පවතින බව Tamanට දැනෙනවා. එහෙනම් ඒ කියන්නේ ලෙඩේ තාම හරියටම සුව වෙලා නැහැ. එහෙනම් ඒ කියන්නේ තවදුරටත් ඔබ බෙහෙත් පානය කළ යුතු තත්ත්වයේ ඉන්න කෙනෙක්. තවදුරටත් බෙහෙත් බොන්න එක දිගටම රෝගේ සුව වෙච්ච දවසට දැනේ රෝගේ සුව වුණා කියලා. ඒකයි කරන්නේ. බෙහෙත් බොන ගමන් මේ තව ලක්ෂණයක් මගදී ආපු හින්දා මේක ප්‍රශ්නේ ඇහුවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙනවා. මේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමී. හොඳයි. සුවපත් වේවා. උතුම් නිවනම පූර්ණ වෙත්වා. සුඛී භව සුදීඝායු තෙරුවන් සරණයි.